කාරක වර්ධක භාවිතයේදී භාවිතා කරන ආකාරය අනුව ඒකල හෝ ද්විත්ව ජව සැපයුමක් මගින් සැපයුම ලබා දිය යුතුය. ඔන්න ඊටාම වැදගත් කරුණක් කියනවා දුවේ පුතේ. කාරකාත්මක වර්ධක වශයෙන් මේ සංගුහිත පරිපත භාවිතා කරනකොට ඕනිම IC එකකට මෙතෙන්දී ඔප්පෑම් කතන්දරයක් නැහැ. කාරකාත්මක වර්ධක නෙමෙයි ඕනිම සංගුහිත පරිපතයක් ගත්තාම ඒ පරිපතේ ඒ සංගුහිත පරිපතේ අනිවාර්යෙන් සප්ලයි වලට අග්‍ර තියෙනවා. බාහිර විදුලි සැපයුමක් දෙන්න ඕනි ඒ IC එක ඔන් වෙන්න. එතකොට IC එක ඔන් වෙන්න අපි සප්ලයි එකක් දෙනකොට සප්ලයි අග්‍ර තියෙනවා. එතකොට අනිවාර්යෙන් ওই සප්ලයි අග්‍ර වලට සප්ලයි එක දුන්නොත් තමයි IC එක ඔන් වෙන්නේ. ඊට පස්සේ තමයි IC එකට අදාළ කාර්ය ඉෂ්ට කරන්න පුළුවන්. ඉන්පුට් අවුට්පුට් තියෙන IC එකක් නම් ඉන්පුට් එකට අනුරූපව අවුට්පුට් එක දෙන්න පුළුවන්. සප්ලයි දීලා අපි IC එක ඔන් කළොත් විතරයි. අන්න ඒක ඊටාම වැදගත් වෙනවා මේ සංගුහිත පරිපතත් එක්ක කටයුතු කරද්දී. සප්ලයි පින් වලට අනිවාර්යෙන් සප්ලයි දෙන්න ඕනි. ඊට පස්සේ තමයි ඉන්පුට් අවුට්පුට් වැඩ කරන්න ගන්න. එහෙනම් එතකොට මේකෙත් මේ කාරකාත්මක වර්ධක වලත් මේ වර්ධකයක් වශයෙන් ක්‍රියාත්මක වෙනකොට අපි අනිවාර්යෙන් පළවෙනිම කාර්යය තමයි IC එකට සප්ලයි දෙන්න ඕනේ. එතකොට සප්ලයි පින් දෙක අපි මෙතනින් බලාගත්ත 4 වෙනි පින් එක සහ 7 වෙනි පින් එක. LM841. අර වෙනත් IC වලට යනවනම් data sheet එක බැලුවහම ඔබට හඳුනාගත්ත හැකි මොන පින්ද සප්ලයි වලට තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට භාවිතා කරනකොට ප්‍රධාන වශයෙන් ඒකල ජව සැපයුමක් එහෙම නැත්නම් ද්විත්ව ජව සැපයුමකින් සිංගල් සප්ලයි එකකින් එහෙම නැත්නම් ඩුවල් පවර් සප්ලයි එකකින් කරන්ට් එක දෙන්න ඕනේ. එතකොට සර්කිට් එක බැලුවාම සර්කිට් එකේ තියෙන සංකේත අනුව ඔබට අඳුනගත්ත හැකි මේ සර්කිට් එක වැඩ කරන්නේ සිංගල් පවර් සප්ලයි එකකින්ද එහෙම නැත්නම් ඩුවල් පවර් සප්ලයි එකකින්. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලට අනිවාර්යෙන් එක දිගටම ආපු ප්‍රැක්ටිකල් එකක් තමයි ඉලෙක්ට්‍රොනික්ස් ශාස්ත්‍රයේ මේ op amp සර්කිට් එක එන op amp IC භාවිතා කරලා එකලස් කරන පරිපතේ. ඉතින් මේ පරිපතේ දිගින් දිගටම ඩුවල් සප්ලයි වලින් තමයි ගොඩක් වෙලාට කරන්ට් එක දෙන්න තිබුණේ. ඉතින් විශේෂයෙන් ද්විත්ව ජව සැපයුමක් සම්බන්ධයෙන් ඔබ දැනුවත්ව සිටීම ඉතාම වැදගත්. ඉතින් විශේෂයෙන් මෙතනදී මතක් කරනවා පාසල් වල භාවිතයේ තියෙන පවර් සප්ලයි ගැන අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. සිංගල් පවර් සප්ලයි එකක්, ඩුවල් පවර් සප්ලයි එකක් කොහොමද හඳුනාගන්නේ? ඒවෙන් කොහොමද අපි නිවැරදිව පරිපතයකට විදුලිය දෙන්නේ කියලා. ඉතින් මේ දක්වා ඔබ ඒ ගැන දැනුවත් නැත්නම් ඔන්න විශේෂයෙන් මතක් කරනවා. ඒ වීඩියෝ එකත් බලලා ඒ දැනුම ලබා ගන්න. ඊට අමතරව විශේෂයෙන් මෙතෙන්දිම අපි මතක් කරනවා අර මුලින් ආරම්භ කරපු තාක්ෂණ විෂය ආරම්භ කරපු පාසල් ඇරෙන්න ඊට පසු කාලීනව ආරම්භ වෙච්ච පාසල් ගණනාවක මේ විද්‍යාගාර පහසුකම් ඊට පස්සේ අනිකුත් භෞතික පහසුකම් ඊට අමතරව මානව පහසුකම් ගොඩක් අඩුවෙන් තියෙනවා. ඉතින් ඒ වගේ පාසල් වල ගොඩක් වෙලාට මේ ඩුවල් පවර් සප්ලයි ඒ වගේ දේවල් ලැබිලා නැහැ. ඉතින් අපි ඒ වගේ ඩුවල් පවර් සප්ලයි නොලැබිච්ච අයටත් විසඳුමක් කියනවා. බැටරි කෑලි ඇසුරින් කොහොමද ඩුවල් පවර් සප්ලයි එකක් හදාගන්නේ කියන එකත් මෙතනම කියනවා. මොකද හේතුව ප්‍රැක්ටිකල් එකේ සර්කිට් එක ඇසෙම්බල් කළාට සර්කිට් එක හැදුවට බෑ. සප්ලයි දීලා අවුට්පුට් එක බලන්න නම් අනිවාර්යෙන් ඩුවල් පවර් සප්ලයි එකක් තියෙනවා. හැබැයි ඒක පාසලට ලැබිලා නැත්නම් එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයක් මගින් මිලදීගෙන නැත්නම් මේ පරිපත අත්හදා බලන්න බැරි වෙනවා. අන්න ඒකට විකල්පයක් වශයෙන් බැටරි කෑලි කීපයක් අරගෙන ඩුවල් පවර් සප්ලයි එකක් හදන විදිහත් අපි කියනවා. හරි. එතකොට මේ පරිපත සංකේතය දැකපු ගමන් අපිට කිව්ව හැකි මේ op amp එක භාවිතා වෙන්නේ සිංගල් සප්ලයි එකකින්ද ඩුවල් සප්ලයි එකකින්ද කියලා. අපි බලමු කොහොමද හොයාගන්නේ කියලා. ඊට කලින් අන්න මේ ඩුවල් පවර් සප්ලයි එකක් හොයාගන්න විදිය. අපි ළඟ ඩුවල් පවර් සප්ලයි එකක් නැත්නම් බැටරි කෑලි භාවිතයෙන් ඩුවල් පවර් සප්ලයි එකක් හදාගන්න විදිය ඔබට මෙතන දක්වලා තියෙනවා. එතකොට වෝල්ට් 16 සප්ලයි එකක් එහෙම නැත්නම් වෝල්ට් 15 එහෙම නැත්නම් වෝල්ට් 9 අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ සප්ලයි එක හදාගන්න පුළුවන්. විශේෂයෙන් LM841 මේ op amp IC එක ගත්තොත් එහෙම වෝල්ට් 5 ඉඳලා වෝල්ට් 44 දක්වා වෝල්ටීයතා පරාසයක් තුල යාගේ සප්ලයි වෝල්ටේජ් එක සප්ලයි වෝල්ටේජ් රේන්ජ් එකක් තියෙනවා. සැපයුම් වෝල්ටීයතාව පරාසයක් තියෙන. මේ පරාසය තුලත සප්ලයි එකක් දුන්නොත් මේ IC එක ඔන් කර ගන්න පුළුවන්. විශේෂයෙන් LM841A ඊට පස්සේ LM841 LM841C ඒ වගේ කාණ්ඩ තියෙන. අනිවාර්යෙන් ඔබ IC එකට සප්ලයි දෙන්න කලින් අන්තර්ජාලය හරහා
ඔබ ළඟ තියෙන IC එකට අදාළ කේතේ සටහන් කරලා data sheet එක download කරන්න. ඒකේ තියෙනවා supply voltage range එක කීයද? සාමාන්‍ය LM 741 වෝල්ට් 5 ඉඳලා 44 දක්වා සීමාවක් තුල on කරගන්න පුළුවන්. එතකොට ඒ වගේ dual power supply එකක් හදා ගන්න විදිහ. ද්විත්ව ජව සැපයුමක් හදා ගන්න විදිහ තමයි මෙතන කියලා තියෙන්නේ. වෝල්ට් 15 15 එහෙම නැත්නම් ඔක 16 16 වෝල්ට් 24 24 sorry වෝල්ට් 22 22 ඒ විදිහට වෙනස් වෙනවා. වෝල්ට් 9 9 එහෙම නැත්නම් වෝල්ට් 5 5 විදිහට ඩුවල් සප්ලයි එකක් හදා ගන්න පුළුවන්. දැන් මෙතන ඔබට පේනවා බැටරි කෑලි හතරක් අරගෙන තියෙන්නේ. මෙතන බැටරි කෑලි දෙකයි, මෙතන බැටරි කෑලි දෙකයි. එතකොට මේ වෝල්ට් 15 හදාගෙන තියෙන්නේ එක සමාන වෝල්ටීයතාවයෙන් යුත් බැටරි කෑලි දෙකක් මෙතන එකතු කරලා තියෙනවා. එතකොට සමාන වෝල්ටීයතාවය වෙනකොට වෝල්ට් 7.5 බැටරි කෑලි දෙකක් තමයි එකතු කරලා තියෙන්නේ. එතකොට ඩුවල් පවර් සප්ලයි එකක තියෙන විශේෂත්වය තමයි සිංගල් පවර් සප්ලයි එක තියෙන්නේ ග්‍රවුන්ඩ් අග්‍රයක් සහ පොසිටිව් අග්‍රයක්. අපි දන්න භාෂාවෙන් කිව්ව ඍණාග්‍රයක් සහ ධනාග්‍රයක් පමණයි ඒකල ජව සැපයුමක තියෙන්නේ. ඍණාග්‍රයක් තියෙනවා, ධනාග්‍රයක් තියෙනවා. අර ග්‍රවුන්ඩ් කියන අග්‍රය ඍණ කියලා තමයි අපි ගන්න. ඒකල ජව සැපයුම. ද්විත්ව ජව සැපයුමක් යනකොට අපිට අග්‍ර තුනකින් තමයි සප්ලයි එක දෙන්න ඕනේ. ওই අග්‍ර තුන තමයි ධනාග්‍රය, ඍණාග්‍රය සහ ග්‍රවුන්ඩ් අග්‍රය, භූගත අග්‍රය. එතකොට මෙතන ඔබට පේනවා අග්‍ර තුනක් තියෙනවා. ග්‍රවුන්ඩ් අග්‍රය තියෙනවා, ඍණාග්‍රය තියෙනවා, ධනාග්‍රය තියෙනවා. එතකොට සිංගල් සප්ලයි එක, සිංගල් පවර් සප්ලයි එක අපි අනිවාර්යෙන් ඉන්පුට් අවුට්පුට් ගන්නේ ඍණාග්‍රයට සාපේක්ෂව. ඉන්පුට් එක දෙන්නේ ඍණාග්‍රයට සාපේක්ෂව, අවුට්පුට් එක ගන්නෙ ඍණාග්‍රයට සාපේක්ෂව. හැබැයි දුවේ පුතේ ඩුවල් පවර් සප්ලයි එක විශේෂයෙන් ඔන්න අපි මතක් කරනවා ඩුවල් පවර් සප්ලයි එක අනිවාර්යෙන් ඉන්පුට් අවුට්පුට් ගන්නෙ මෙන්න මේ ග්‍රවුන්ඩ් අග්‍රයට. ග්‍රවුන්ඩ් අග්‍රයට සාපේක්ෂව. එහෙම නැතුව ඍණාග්‍රයට සාපේක්ෂව නෙමෙයි. ඒක නිසා තමයි මේ ඩුවල් පවර් සප්ලයි එකේ අග්‍ර තුනකින් සප්ලයි එක අවුට් වෙන්නේ. ග්‍රවුන්ඩ් අග්‍රයක් තියෙනවා, ඍණාග්‍රයක් තියෙනවා, ධනාග්‍රයක් තියෙනවා. එතකොට මේකේ මේ ධන සැපයුම පැත්ත අපි බලමුකෝ. ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව ධන 15 පැත්ත බැලුවොත් ඔබට පේනවා බැටරි කෑලි දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා ශ්‍රේණිගතව. එතකොට බැටරි කෑල්ලේ ඍණාග්‍රය මේ තියෙන එක බැටරි කෑල්ලක ඍණාග්‍රය, මේ තියෙන එකේම ධනාග්‍රය. ඒකට අනිත් බැටරි කෑල්ලේ ඍණාග්‍රය සහ ධනාග්‍රය සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේ ධන අවසාන ධනාග්‍රය තමයි අවුට්පුට් එක විදිහට අරන් තියෙන්නේ. එතකොට මෙන්න මේ කොටස අමතක කළොත් මේ ග්‍රවුන්ඩ් එක කියන්නේ ඍණාග්‍රය, මේ පැත්තේ පොසිටිව් එක කියන්නේ ධන අවුට්පුට් එක. එතකොට මේ තියෙන්නේ ධන කොටස. ඊට පස්සේ ඍණ පැත්ත ගත්තොත් එහෙම ඔබට පේනවා මෙතනත් ඒ වගේම බැටරි කෑලි දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. හැබැයි ග්‍රවුන්ඩ් එක පැත්තට තියෙන්නේ මෙතන ධනාග්‍රය. පැහැදිලි නේද? එතකොට පළවෙනි බැටරි කෑල්ලේ ධනාග්‍රය, මේ ඒකේ ඍණාග්‍රය. ඊට පස්සේ දෙවෙනි බැටරි කෑල්ලේ ධනාග්‍රය, මේ තියෙන එකේ ඍණාග්‍රය. එතකොට අවසාන මේ පැත්තට එන අවසාන ඍණාග්‍රයෙන් අපේ අවුට්පුට් එක අරන් තියෙනවා. එතකොට මේ ටික අමතක කරලා ගත්තොත් මේ ග්‍රවුන්ඩ් එක කියන්නේ එතකොට මේ මොහොතේ මේ උඩ කොටස අමතක කරලා ගත්තොත් මේ ග්‍රවුන්ඩ් එක කියන්නේ මොකක්ද? මම මේ පැත්තට හැරෙන්න. මෙන්න මේ උඩ කොටස අමතක කරලා ගත්තොත් මෙතන ග්‍රවුන්ඩ් එක කියන්නේ මේ සැපයුමට මේ ඍණාග්‍රයට සාපේක්ෂව ධන. පැහැදිලි නේද? එතකොට මේ කොටස් දෙකම ගත්තාම ඔබට පේනවා ග්‍රවුන්ඩ් අග්‍රයක් තියෙනවා, ධන 15ක් තියෙනවා, ඍණ 15ක් තියෙනවා. එතකොට මේ බැටරි කෑලි වල ග්‍රවුන්ඩ් එක හදාගෙන තියෙන්නේ මේ පැත්තෙන් එන මේ බැටරි කෑලි එකලසේ ධනාග්‍රයට, මේ පැත්තෙන් එන බැටරි කෑලි එකලසේ ඍණාග්‍රය සම්බන්ධ කරලා. එක එකලසක ධනාග්‍රයයි අනිත් එකලසේ ඍණාග්‍රයයි සම්බන්ධ වෙච්ච තැනින් අග්‍රයක් අරගෙන තමයි කවුද හදාගෙන තියෙන්නේ ග්‍රවුන්ඩ් අග්‍රය. පැහැදිලි නේද? එතකොට ඔබට ඔබේ පාසලේ එහෙම නැත්නම් ඔබේ නිවසේ ඩුවල් පවර් සප්ලයි එකක් නැත්නම් ඔන්න බැටරි කෑලි මේ විදිහට හතරක් එකතු කරගන්න. දෙක මේ පැත්තට දෙකේ සෙට් එකයි, මේ පැත්තට බැටරි කෑලි දෙකේ සෙට් එකයි එකට එකතු කරලා ඩුවල් පවර් සප්ලයි එකක් මේ විදිහට බොහොම පහසුවෙන් හදා ගන්න පුළුවන්. එතකොට බැටරි කෑලි හතරම අපි අග්‍ර සම්බන්ධ වෙන ආකාරය ගත්තොත් ඍණාග්‍රයක්, ධනාග්‍රයක්, ඍණාග්‍රයක්, ධනාග්‍රයක්. එතකොට එක සෙට් එකක් ඉවරයි. ඊට පස්සේ මේ සෙට් එකේම ධනාග්‍රයට අනිත් සෙට් එකේ බැටරි කෑල්ලේ ඍණාග්‍රයක්, ධනාග්‍රයක්, ඍණාග්‍රයක්, ධනාග්‍රයක්. එතකොට මෙතනින් ධන අවුට්පුට් එක එනවා. මේ පැත්තෙන් ඍණ අවුට්පුට් එක එනවා. ඊට පස්සේ මේ කොටස් දෙකේ ධනයි ඍණයි එකට එකතු වෙච්ච තැනින් අපි ගන්නවා ග්‍රවුන්ඩ් අග්‍රය. ඔන්න එහෙනම් ඒක හොඳින් පැහැදිලි ඩුවල් පවර් සප්ලයි එකක් කොහොමද අපි බැටරි කෑලි ආශ්‍රයෙන් සකස් කරගන්නේ කියන එක. ඊට පස්සේ මෙන්න මේ සිම්බල් එක බැලුවා. මෙන්න මේ සංකේත බැලුවාම ඔබට පේනවා මේ සංකේතේ නම් වෙලා තියෙන ආකාරය. මෙතන ධන VSS මේ සප්ලයි විතරයි වෙනස් වෙලා තියෙන්නේ. මේ අනිත් අග්‍රවල කිසිම වෙනසක් නැහැ. ඔබට පේනවා මේ අනිත් අග්‍ර ඍණ ඉන්පුට් එක, ධන ඉන්පුට් එක, අවුට්පුට් එක. මේකෙත් ඍණ ඉන්පුට් එක,
ධන ඉන්පුට් එක අවුට්පුට් එක කිසිම වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ කොහෙද? ඒකල ජව සැපයුමක් සහ ද්විත්ව ජව සැපයුමක් සම්බන්ධ වීමේදී වෙනස තියෙන්නේ මේ සප්ලයි පින් වල. ඔබට මෙතන මේ ඒකල ජව සැපයුමේ පේනවා ධන VSS එකයි earth කරපු සංකේතයක් තියෙනවා. මේ earth කරපු සංකේතයක් තියෙනවා නම් ඒ කියන්නේ ධන VSS විතරයි තියෙන්නේ. අනිත් එක earth කරපු සංකේතයක්. ඒ කියන්නේ මෙතන පාවිච්චි වෙන්නේ single supply එකක්. මෙතන බැලුවොත් ඔබට පේනවා ධන VSS වෙනම තියෙනවා, ඍණ VSS වෙනම තියෙනවා. ග්‍රවුන්ඩ් කරපු සලකුණක් නැහැ. ඒ කියන්නේ අනිවාර්යෙන් ධන VSS වෙනම දෙන්න ඕනේ, ඍණ VSS වෙනම දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක dual supply එකක්. මෙතන පාවිච්චි වෙන්නේ single supply එකක්. එතකොට මේ single supply එකේ මේ ග්‍රවුන්ඩ් කරලා තියෙන තැන අපිට ඍණාග්‍රය කියලා ගත්ත හැකි. මෙතන ඍණාග්‍රයක් සහ ධනාග්‍රයක් පමණයි මේ single supply එකේ op amp එකට පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මෙතන ඍණ VSS වෙනම තියෙනවා, ධන VSS වෙනම තියෙනවා. ග්‍රවුන්ඩ් එක නම් කරලා නැහැ. හැබැයි අනිවාර්යෙන් එතකොට මේ dual supply එකක් ග්‍රවුන්ඩ් එකත් මෙතන පාවිච්චි වෙනවා. එහෙනම් ඔන්න ඔබට පැහැදිලි මේ පරිපත සංකේත දැක්කට පස්සේ single supply එකකින්ද dual supply එකකින්ද op amp එක වැඩ කරන්නේ කියලා. ඒක ඊටාම වැදගත් වේවි ඔබට ප්‍රායෝගික ජීවිතයේ සහ ඉංජිනේරු තාක්ෂණ වේදය ප්‍රායෝගික පරීක්ෂණය සඳහා. ඊගාවට අපි කතා කරන්න යනවා මේ කාරකාත්මක වර්ධක සම්බන්ධයෙන් ඊටාම වැදගත් ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් කාරකාත්මක වර්ධකවල ලක්ෂණ. විශේෂයෙන් විභාගයට ප්‍රායෝගික පරීක්ෂණයට සහ ප්‍රායෝගික භාවිතයට මේ ලක්ෂණ දැනගෙන ඉඳීම ඊටාම වැදගත්. ඒ නිසා දුවේ පුතේ ඔන්න හොඳින් අහගන්න කාරකාත්මක වර්ධකවල ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක නොසලකා හැරිය හැකි තරම් කුඩා ධාරාවක් ලබා ගනි. මෙයාගේ මේ IC එක ක්‍රියාත්මක වෙන්නේ ඊටාම කුඩා ධාරාවක් ගන්න. ඊට පස්සේ ඉන්පුට් එකෙනුත් ලබා ගන්න ඊටාම කුඩා ධාරාවක්. ගැනිය නොහැකි තරම් කුඩා ධාරාවක් තමයි මෙයාගේ ක්‍රියාකාරීත්වය සඳහා ලබා ගන්න. දෙවෙනි කරුණ. වැඩි ධාරාවක් ප්‍රතිදානයෙන් ලබා ගත හැක. අවුට්පුට් කරන්ට් එක මෙයාගේ වැඩි. අර මම කිව්වා ඉන්පුට් වලට ඊටාම නොසලකා හැරිය හැකි තරම් කුඩා ධාරාවක් ගන්න. අනිත් එක තමයි IC එක වැඩ කරන්න ගන්නෙත් ඊටාම කුඩා ධාරාවක්. හැබැයි ඊට සාපේක්ෂව අවුට්පුට් එකෙන් වැඩි ධාරාවක් අපිට ප්‍රතිදානයේ වශයෙන් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කරුණ වෝල්ටීයතා ලාභය ඉතා විශාලයි. එක වැඩි කිරීම 10 5 වෙනි ගුණයක්. එක වැඩි කිරීම 10 5 වෙනි ගුණයක් වගේ වෝල්ටීයතා ලාභයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ඉන්පුට් වෝල්ටේජ් එකට සාපේක්ෂව ලබා ගන්න පුළුවන් උපරිම අවුට්පුට් වෝල්ටේජ් එක කොච්චර රේන්ජ් එකක්ද කියන එක. වෝල්ටීයතා ලාභය ඉතා විශාලයි. ප්‍රධාන සම්පාදනය ඉතා විශාල වීම. මේකේ ඉන්පුට් අග්‍ර දෙකක් තියෙනවා. ওই ඉන්පුට් අග්‍ර දෙක හරහා පරිපතයට සංග්‍රහිත පරිපතයට අපි ඉන්පුට් එක දෙනවා. එතකොට ওই ඉන්පුට් අග්‍රවල සම්පාදනය ඉන්පුට් අග්‍ර මගින් අර ඉන්පුට් එකට දක්වන ප්‍රතිරෝධය අපි ඒක හඳුන්වනවා සම්පාදනය එහෙම නැත්නම් ඉම්පීඩන්ස් එක කියලා. ඉන්පුට් ඉම්පීඩන්ස් එක මේකේ ඊටාම විශාලයි. ඔන්න ඔය ඉන්පුට් ඉම්පීඩන්ස් එක ඊටා විශාල නිසා ඉන්පුට් අග්‍ර හරහා IC එක ඇතුළට ධාරාවක් නොගලන තරම් නිකන් සිග්නල් එකක් විතරයි ඉන්පුට් කරගන්න. ඒකත් ඔන්න ඊටාම වැදගත් කරුණක්. මොකද්ද? ප්‍රධාන සම්පාදනය. ඉන්පුට් ඉම්පීඩන්ස් එක ඊටාම විශාලයි. ලොකු ප්‍රතිරෝධී අගයක් ගන්නවා ඉන්පුට් ඉම්පීඩන්ස් එක. ඊගාව කරුණ ප්‍රතිදාන සම්පාදනයේ ඉතා අඩු වීම. ප්‍රතිදානයේ අවුට්පුට් ඉම්පීඩන්ස් එක. අවුට්පුට් ඉම්පීඩන්ස් එක ඉතාම අඩුයි. ඒක නිසා මේක ප්‍රී ඇම්ප් එකක් විදිහට භාවිතා කරලා කෙලින්ම මේක හරහා අවුට්පුට් එක ඇම්ප් එකක ඉන්පුට් එකට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි ස්පීකර් එකක් හරහා අවුට්පුට් එක ගානම් බලන්න අපිට පුළුවන්. එහෙනම් ඔන්න වැදගත් තවත් කරුණක් මොකද්ද? ප්‍රතිදාන සම්පාදනය. අවුට්පුට් ඉම්පීඩන්ස් එක ඉතාම අඩුයි. 4 ohm 8 ohm ඒ වගේ ස්පීකර් හරහා වුණත් අපිට අවුට් එක ගන්න පුළුවන්. පැහැදිලි නේද? ඊගාව කරුණ සරල හෝ ප්‍රත්‍යාවර්ත ධාරා වර්ධනය කළ හැක. අපේ ආරම්භයේදීත් කතා කළා මේ කාරකාත්මක වර්ධකය මගින් AC ඉන්පුට් එකක් එහෙම නැත්නම් DC ඉන්පුට් එකක් කියන දෙකෙන් ඕනිම එකක් වර්ධනය කරලා අවුට්පුට් එක වශයෙන් ගන්න පුළුවන්. ඊගාව එක විශාල සංඛ්‍යාත පරාසයක් වර්ධනය කළ හැක. බෑන්ඩ්විඩ්ත් එක ෆ්‍රීකවන්සි බෑන්ඩ්විඩ්ත් එක ඊටාම වැඩි හර්ට්ස් එකේ ඉඳලා මෙගාහර්ට්ස් එක විතර වෙනකම් ලොකු සංඛ්‍යාත පරාසයක සිග්නල් මේක හරහා ඉන්පුට් කරලා වර්ධනය කරලා අවුට්පුට් එක විදිහට අපිට ගන්න පුළුවන්. සංඛ්‍යාත පරාසයක් විශාල සංඛ්‍යාත පරාසයක් වර්ධනය කරන්න පුළුවන්.
විවෘත පුඩු ලාභය ඉතා විශාල වීම. ඔය විවෘත පුඩු ලාභය කියන්නේ ඕපන් ලූප් කියන එක. ඒ කියන්නේ අවුට්පුට් එකට අපි ලෝඩ් එකක් සම්බන්ධ නොකර අවුට්පුට් එක ගත්තොත් එහෙම අපි කියනවා ඕපන් ලූප් එහෙම නැත්නම් විවෘත පුඩු කියලා. විවෘත පුඩු ලාභය ඉතා විශාලයි 10 4 වෙනි බලයක ඉඳලා 10 10 වෙනි බලයක් දක්වා විවෘත පුඩු ලාභය ගන්න පුළුවන්. ඕපන් ලූප් ගේන් එක අපිට ගන්න පුළුවන්. ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධක මගින් වර්ධනය පාලනය කළ හැකි. ඔන්න ඊටාම වැදගත් කරුණක්. ෆීඩ්බැක් රෙසිස්ටර් මේ කාරකාත්මක වර්ධකයක භාවිත අවස්ථා ගැන අපි ඉදිරියේදී කතා කරනවා. එතකොට ඔබට දැනගන්න පුළුවන් අපි සම්බන්ධ කරන ප්‍රතිරෝධක හඳුන්වනවා. එකක් ඉන්පුට් රෙසිස්ටන්ට්, අනික තමයි ෆීඩ්බැක් රෙසිස්ටන්ට්. ප්‍රධාන ප්‍රතිරෝධක සහ ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධක. ඕකෙන් ප්‍රතිපෝෂණ ප්‍රතිරෝධක වල අගය වෙනස් කරලා වර්ධනය පාලනය කරන්න පුළුවන්. එහෙනම් ඔන්න කාරකාත්මක වර්ධකයක ලක්ෂණ ගොඩාක් දේවල් අපි දැනගත්තා ප්‍රායෝගික භාවිතය සඳහා ඊටාම වැදගත් වන. ඊගාවට තවත් වැදගත් කොටසක් අපි කතා කරනවා මොකද්ද? කාරකාත්මක වර්ධක භාවිතා කළ හැකි ආකාර. විශේෂයෙන් අපි මෙතනදී කතා කරන්නේ මේ සිලබස් එකේ අපිට ඉංජිනේරු තාක්ෂණ වේදයේ උසස් පෙළ විෂය නිර්දේශය සඳහා අදාළ භාවිතාවන් පමණයි. ඊට අමතරව තවත් භාවිතා කළ හැකි ආකාර ගණනාවක් තියෙනවා. ඔබ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය පිළිබඳ හදාරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙම නැත්නම් හදාරන කෙනෙක් නම් මේ ප්‍රායෝගික ජීවිතයට වැදගත් වෙන දැනුම මේ අපේ වීඩියෝ පාඩම් මාලා හරහා එකතු කර ගන්න ඕන. විශේෂයෙන් මතක් කරනවා අපි මේ කාරකාත්මක වර්ධක භාවිතය සම්බන්ධ ආකාර 3යි කතා කරන්නේ. ඒ විෂය නිර්දේශය සඳහා නියමිත ආකාර 3. හැබැයි තවත් ආකාර ගොඩක් තියෙන බව විශේෂයෙන් දැනුවත් වෙන්න. ඒ ඔස්සේ කරුණු ගවේෂණය කරන්න මම හිතන්නේ ඒක ඔබගේ දැනුමට ඉතාම වැදගත් වේවි. එතකොට විෂය නිර්දේශය යටතේ අපි කතා කරනවා භාවිත අවස්ථා පළවෙනි එක අපවර්තක වර්ධකයක් ලෙස ඉන්වර්ටින් ඇම්ප් එක. අපවර්තක වර්ධකයක්. ඒ කියන්නේ ලබා දෙන සංඥාවේ සම්පූර්ණ අංශක 180ක කලා වෙනසක් තියෙන ප්‍රතිදානයක් එළියට ගන්න. උදාහරණයක් ගත්තොත් DC පැත්තෙන් ගත්තොත් ධන ඉන්පුට් එකක් දීලා අනිත් පැත්තෙන් අපිට අවුට්පුට් එක ඍණ කර ගන්න ඕන. එහෙම නැත්නම් ඍණ ඉන්පුට් එකක් දීලා අවුට්පුට් එක ධන කර ගන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ මොකක්ද? අපවර්තක වර්ධක අවස්ථාව. එතකොට ඉන්පුට් එක වර්ධනය වෙලා ඉන්පුට් එකේ කලාවට අංශක 180ක කලා වෙනසක් තියෙන අවුට්පුට් එකක් අපිට ලබා දෙනවා අපවර්තක වර්ධක අවස්ථාව. දෙවෙනි අවස්ථාව අපවර්තක නොවන වර්ධකයක් ලෙස ඉන්පුට් එකේ කලාවටම අවුට්පුට් එක වර්ධනය කරලා ගන්න ඕන. ධන එකක් දීලා ධන වෝල්ටීයතාවක් කිසියම් ධන වෝල්ටීයතාවක් දීලා ඊට වඩා වැඩි ධන වෝල්ටීයතාවක් එළියට ගන්න ඕන නම් අපි පාවිච්චි කරනවා මොකද්ද? අපවර්තක නොවන වර්ධක අවස්ථාව. අපවර්තක නොවන වර්ධක අවස්ථාවේ තියෙන විශේෂත්වය මොකද්ද? ඉන්පුට් එකේ කලාවම තමයි අවුට්පුට් එක. හැබැයි ඉන්පුට් එකේ විස්තාරයට වඩා අවුට්පුට් එකේ විස්තාරය වැඩි. ඔන්න එහෙනම් මතක තියාගන්න. ඒ විදිහට පාවිච්චි කරනවා නම් අපි අපවර්තක නොවන වර්ධකයක් ලෙස පාවිච්චි කරන්න ඕනි. ඊගාව අවස්ථාව වැදගත්ම අවස්ථාව මොකද්ද? වෝල්ටීයතා සංසන්දකයක්. කම්පැරේටර් එකක්. සංසන්දකයක් විදිහට අපි පාවිච්චි කරනවා මේ සංගෝහිත පරිපථයේ කාරකාත්මක වර්ධක සංගෝහිත පරිපථය. ඒ කියන්නේ අපවර්තක ප්‍රදානයට සහ අපවර්තක නොවන ප්‍රදානයට වෝල්ටීයතාවන් දෙකක් දීලා සංසන්දනය කරනවා කාගේද වෝල්ටේජ් එක වැඩි. ඒ වෝල්ටේජ් එක වැඩි අග්‍රය ඉන්පුට් එක වශයෙන් භාවිතා කරලා ඊට අනුරූපව මොකද කරන්නේ? අවුට්පුට් එකක් ගන්නවා සංසන්දක අවස්ථාව. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනි සංසන්දනය කරනකොට අර ඉන්වර්ටින් ඉන්පුට් එකේ හරි නොන් ඉන්වර්ටින් ඉන්පුට් එකේ හරි එකක වෝල්ටීයතාව නියත අගයක තියලා ඊට සාපේක්ෂව අනිත් එකේ තමයි වෝල්ටීයතාව වෙනස් කරන්නේ. එතකොට අර අයිඩියල් කැරක්ටර් එකක් කියලා අපි කියන්නේ නේද? අයිඩියල් කැරක්ටර් එක එකාග්‍රයක් තියලා ඊට සාපේක්ෂව අනික වෙනස් කරනකොට ඊට අනුරූපව මොකද වෙන්නේ? ප්‍රතිදානය තීරණය වෙනවා. එහෙනම් ඔන්න අපේ සිලබස් එකට අදාළව මේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයට අදාළව භාවිත අවස්ථා 3ක් අපි කතා කරනවා. අපවර්තක වර්ධකයක්, අපවර්තක නොවන වර්ධකයක් සහ වෝල්ටීයතා සංසන්දකයක්. මීට අමතරව තවත් භාවිතයේ තියෙන ක්‍රමවේද තියෙනවා නාශකයක් විදිහට, ඊට අමතරව දෝලක විදිහට, ඒ වගේ තවත් ක්‍රමවේද ගොඩකට හායකයක් විදිහට ඔය වගේ ක්‍රමවේද ගොඩකට මේ කාරකාත්මක වර්ධක පරිපථ යොදා ගන්න පුළුවන්. එහෙමනම් මං හිතන්නේ දැන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කාරකාත්මක වර්ධක පරිපථයක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ යාගේ අග්‍ර වින්‍යාසය කොහොමද? එයාට විදුලිය සැපීමේදී ඒකල ජව සැපයුමක් එහෙම නැත්නම් ද්විත්ව ජව සැපයුමක් භාවිතා කරලා කොහොමද විදුලිය සපයන්නේ? ඊට අමතරව අපි ළඟ
ඩුවල් පවර් සප්ලයි එකක් නැත්නම් බැටරි කෑලි කීපයක් ආධාරයෙන් කොහොමද ඩුවල් පවර් සප්ලයි එකක් හදාගන්නේ? ඊට අමතරව විශේෂයෙන් පරිපථ සංකේත බලලා මේක සිංගල් සප්ලයිද ඩුවල් සප්ලයි සර්කිට් එකක්ද කියලා හොයාගන්නේ කොහොමද? ඊට අමතරව කාරකාත්මක වර්ධකයක ලක්ෂණ අවසාන වශයෙන් ඔබ දැනුවත් වෙන්න ඇති මේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ කාරකාත්මක වර්ධක භාවිතා කර හැකි ආකාර 3 මොනවද කියන එක. ඉතින් ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් කාරකාත්මක වර්ධකයක් අපවර්තක වර්ධකයක් විදිහට කොහොමද භාවිතා කරන්නේ? අපවර්තක නොවන වර්ධකයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද? ඊට පස්සේ සංසන්දකයක් විදිහට භාවිතා කරන්නේ කොහොමද? ඒ අවස්ථාවේදී ඒ භාවිත අවස්ථාවට අනුරූපව මේ පාරාමිතික අගයන් වෙනස් වෙන්නේ කොහොමද? ගණනය කිරීම වලට අදාළ සමීකරණ මොනවද කියන දේවල් කතා කරන්න. ඊට අමතරව විශේෂයෙන් ඒ එක් අවස්ථාවට අනුරූපව විභාගය සඳහා ලැබෙන ගණනය කිරීම මොනවද? ගණනය කිරීමක් නිවැරදිව, නිරවුල්ව, සරලව කොහොමද අවසන් කරන්න කියන එක ඉදිරි වීඩියෝ හරහා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන් සමුගෙන යන්න මත්තෙන් ඔබට මතක් කරනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂයේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම විශේෂයෙන් විදුලිය සහ ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රයට වැඩි අවධානයක් අපි යොමු කරමින් තමයි මේ වීඩියෝ පාඩම් මාලාවන් ඉදිරිපත් කරන්නේ. න්‍යායාත්මක දැනුමට අවශ්‍ය වීඩියෝ පාඩම් මාලාවන් ගණනාවක් සහ ප්‍රායෝගික දැනුමට ප්‍රායෝගික විභාගය සඳහා ලකුණු උපයා ගන්න අවශ්‍ය වීඩියෝ පාඩම් මාලාවන් ගණනාවක් අපි ඔබත් එක්ක බෙදා හදාගෙන තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔබගේ පාසලේ ඔබගේ හිතමිතුරු යහළු එහෙලියන් දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන් ඔබේ ප්‍රදේශයේ මේ සියලුම දෙනා දැනුවත් කරන්න. ඊට අමතරව විශේෂයෙන් තාක්ෂණ වේදයේ සම්බන්ධයෙන් ප්‍රායෝගික ජීවිතයට වැදගත් මේ තාක්ෂණික දැනුම ලබා ගන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න බාල මහලු වැඩිහිටි සියලුම දෙනාට විශේෂයෙන් දැනුවත් කරනවා මේ අපගේ අධ්‍යාපන සත්කාරයෙන් දැනුම ලබා ගන්න. ලබාගෙන ඔබගේ දැනුම වඩා වර්ධනය කරගන්න ප්‍රායෝගික ජීවිතයට ඒ දැනුම උපයෝගී කරගන්න. එතනින් නවතින්න එපා. මේ දැනුම ඔබ දන්න කියන සියලුම දෙනාත් එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරන්න. අපේ නාලිකාවත් සමග වුණොත් සම්බන්ධ කරන්න. ඒ සම්බන්ධ කරන්න කියන මතක් කිරීමත් කරමින් විශේෂයෙන් උසස් පෙළ විභාගය සඳහා සම්බන්ධ වෙන සූදානම් වෙන ලංකාව පුරාම ඉන්න ඉංජිනේරු තාක්ෂණ වේදයේ විෂය හදාරන දුවදරුවන්ට අවශ්‍ය දැනුම ප්‍රායෝගික දැනුම න්‍යායාත්මක දැනුම සියල්ල මේ හරහා ලබා ගන්න පුළුවන්. ඒ සඳහා ඔබ අපේ YouTube නාලිකාව හරහා දැනුම ලබාගෙන විභාග කඩේම උසස් ලෙස ජය ගන්න කියන ප්‍රාර්ථනාව කරමින් අදට අපි ඔබෙන් සමුගෙන යනවා.